මේ ඔයාලට මතකද පුතේ අපි 7 වසරේදී ඉගෙන ගත්තා දැන් මම මේ අහන ප්‍රශ්න වලට මාත් එක්ක සම්බන්ධ වෙනවා 7 වසරේදී අපි ඉගෙන ගත්තා 6 වසරේදී තමයි මුලින්ම කරන්නේ සංඛ්‍යාව දෙකෙන් බෙදනවද නැද්ද කියලා හොයාගන්න ක්‍රම. මොකද්ද දෙකෙන් බෙදනවද නැද්ද කියලා හොයාගන්න කෙටිම ක්‍රමය? ඉලක්කම 2 4 6 8 හෝ බිංදුව වෙනවා. හරියට හරි. අග ඉලක්කම 0 2 4 6 8 එනවනම් ඒ ඕනම සංඛ්‍යාවක් දෙකෙන් බෙදෙනවා. ඊට පස්සේ පහෙන් බෙදනවද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද? සංඛ්‍යාවේ අගට 5 හෝ බිංදුව වෙනවා. ආන්න හරි සංඛ්‍යාවේ අග ඉලක්කම විදිහට 0 හෝ 5 තියෙන්න ඕනේ. 10න් බෙදනවද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද ලේසියෙන්ම? අගට බිංදුවක් තියෙනවා නම් හරියට හරි. අගට බිංදුවක් තියෙනවා නම් ඒක 10න් බෙදෙනවා. ඊට පස්සේ සංඛ්‍යාව 3න් බෙදනවද නැද්ද කියලා හොයාගත්තේ. ඒ සංඛ්‍යාවේ එකතුව 3 6 9 දර්ශකය දැන් අපි දන්නවා දෙකෙන් පහෙන් 10න් බෙදනවද නැද්ද කියලා හොයාගන්න විදිය. ඊට පස්සේ මම අහුවේ 3න් බෙදනවද නැද්ද කියලා. 3න් බෙදනවද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද? බෙදන්නේ නැතුව. දර්ශකයේ තියෙන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය 6 9 වෙනවා නම් 3. ඉලක්කම් දර්ශකය නේද? ඉලක්කම් දර්ශකයේ අපි බලනවා 3 6 9 වෙනවද කියලා. 3 6 9 වෙනවද බලනවා ඉලක්කම් දර්ශකයේ. දර්ශකය. ඉලක්කම් දර්ශකයේ 3 6 9 වෙනවා නම් ඒ කියන්නේ ඉලක්කම් දර්ශකය කියන්නේ මොකද්ද? ඒ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් සියල්ලම තනි ඉලක්කමක් ලැබෙනකම් ඔව් තනි ඉලක්කමක් ලැබෙනකම් එකතු කළාම ලැබෙන අගයට ඉලක්කම් දර්ශකය කියන්නේ වාසනාංකය කියන්නේත් ඒකමනේ. එතකොට මේ ඉලක්කම් දර්ශකය 3 6 9 ලැබෙනවා නම් ඒ ඕනම සංඛ්‍යාවක් 3න් ඉතිරි නැතිව බෙදෙනවා. එතකොට 9න් බෙදෙනවනම් ඒකත් දන්නවද? ඉලක්කම් දර්ශකයේ 9 ඉලක්කම් දර්ශකයේ 9 වෙනවා නම් ඒ ඕනම සංඛ්‍යාවක් 9න් උත් බෙදෙනවා. 6න් බෙදෙනවද නැද්ද කියලා හොයාගන්නේ කොහොමද? ඉලක්කම් දර්ශකයේ 6 වෙනවා නම් ඒකේ නෑ 3 ඉලක්කම් දර්ශකයේ 3 6 9 හෝ සංඛ්‍යාව දෙකෙන් බෙදෙන ඉලක්කම් දර්ශකයේ නැත්නම් සංඛ්‍යාව දෙකෙන් සහ 3න් බෙදෙනම් ඒ සංඛ්‍යාව 6න් උත් ඉතිරි නැතුව බෙදෙනවා කියලා අපි හොයාගත්තා. මතකද? සංඛ්‍යාව දෙකෙන් හා 3න් බෙදේ නම් එම සංඛ්‍යාව 6න් ඉතිරි නැතුව බෙදිය හැකියි. එමි ඉගෙන ගත්ත අපි 7 වසර නෝට් එක අරන් බලන්න. 4න් බෙදෙනවද නැද්ද කියලා හොයාගන්න. සංඛ්‍යාවේ අග ඉලක්කම් 2 4න් බෙදෙනවා නම් අග ඉලක්කම් 2 4න් බෙදේ නම් නැත්නම් අගට බිංදු දෙකක් යෙදෙනවා. ඒ සංඛ්‍යාව 4න් ඉතිරි නැතුව බෙදෙනවා. නේද? හරි. දැන් මම ඔයාලට කියා දෙනවා 7න් බෙදෙනවද නැද්ද කියලා හොයාගන්න කෙටි ක්‍රමයක්. කෙටි ක්‍රමයක් කියා දෙන්න. ඒක දීර්ඝ බෙදීමෙන් බෙදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි අපේ කාලය ඉතිරි කරගන්න පුළුවන්. මේවා හදන්න. ගෙදර ඉන්නකොට සංඛ්‍යා හිතා හදන්න. බෙදෙනවද නැද්ද? බෙදෙන්නේ නැත්නම් ඉතිරි කීයද? ඉතිරි කීයද? ඒවත් හොයාගන්න පුළුවන්. ඒවත් ක්‍රම මං කියා දුන්නානේ ඔයාලට. ඉතිරි වෙන ගානක් හොයාගන්න පුළුවන් කියලා මේකෙදි. මේවා හදන්න. ගෙදර ඉන්නකම හදන්න. මේ දවස්වල පුළුවන් කොරෝනා නිවාඩු වෙන්නේ නේද? හදන්න. හරි. 7න් බෙදෙනවද නැද්ද? මට කියන්න මේ කවුරු හරි 7 වරක් චක්කරේ 12ට යනකම් කියන්නේ 7 14 84 හරි. දැන් 105 7න් බෙදෙනවද? ශනිකව කියන්න ශනිකව. නෑ. 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 නෑ.
හරි. දීර්ඝ බෙදීම බෙදලා බලන්න බෙදෙනවද නැද්ද කියලා. ඈ? බෙදෙනවා. බලන්න කියනවා බෙදෙනවා කියනවා. මෙතන බලමු මෙතන. 15. බෙදෙනවා. 10ට 1යි 7යි 3ක් ඉතිරි. මේ 5 ගන්නවා 35ට 5යි 15. 15යි හරි. බෙදෙනව නේද? මේක මම බෙදන්නේ නැතුව මම බෙදනවා කියලා කියනවා. ඔන්න බලා ගන්න. බෙදේ. මම මේ ලියන්නේ මොනවද කියලා ඔන්න බලාගන්න ඉස්සරහට. හොඳද? ඊට පස්සේ 245 මේක ඔන්න බලා ගන්න. මේක බෙදෙනවා ඈ. මේක බෙදෙනවා. බෙදෙනවා. දැක්කද? බෙදෙනවා. දැන් ඔයාලා කියන්න කැමති සංඛ්‍යාව ඉලක්කම් 3 259. බෙදෙනවා. බලන්න බෙදලා. සර්මල් ක්‍රමයේ අල්ලගත්තොත් කවුරු හරි කියන්න ක්‍රමයේ අල්ලගත්ත මම මේ මොකද්ද කරේ කියලා කියන්න දන්නේ ඉන්නවනේ. තේරුණා. තේරුණාද? ඔව්. මොකද්ද කරේ? අර ඉතින් වෙන් කරපු සංඛ්‍යා අන්තිම සංඛ්‍යා දෙකට 7න් බෙදෙන ආසන්නම සංඛ්‍යාවට ඉලක්කම් තව වෙන සංඛ්‍යාවක් කියන්න තව පැහැදිලිව කියන්න පුළුවන් වෙනවා. තව වෙන සංඛ්‍යාවක් කියන්න ඉක්මනට. 854. 854. බෙදෙනවා. ඉරකින් අහලා වෙන් කරන ඉස්සරහා සංඛ්‍යාව දෙගුණේ අඩු කරන දෙගුණේ මොකක් කළාද? අඩු කරන අඩු කරලා එකතු කරලා එකතු කරන එකතු කරන එකතු කරලා බලන්න බෙදලා බෙදනවනේ. තව එකක් කියන්න. ඔන්න දැන් කෙනෙක් අල්ලගත්ත වැඩේ. 340. අනේ තව ටිකක් ලොකු එකක් කියන්න. 459. දැන් නම් ඒක අපි හැදුවා නේද නැද්ද? හතරක් ඉතිරි වෙනවා බෙදෙන්නේ නැහැ. දැන් තේරුණාද? මොකද්ද කරලා තියෙන්නේ? මේ අන්තිම ඉලක්කම් දෙකේ මේ අන්තිම එකටම මේ අන්තිම ඉලක්කම් දෙක 4ට සම්මේ. ඒ කියන්නේ ඒ දැන් අන්තිම ඉලක්කම දැන් 9 නම් 14 ගුණාකාර වලින් මේ ආසන්නටම තියෙන එක මේවා කරලා නෑ ඉස්සරහා තියෙන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා එකතු කරනවා නේද? ආන්න හරි. පළවෙනි සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා අග ඉලක්කම් දෙකට එකතු කරනවා. එකතු කරනවා. ඒ එකතු කළාට පස්සේ එන උත්තරේ 7න් බෙදෙනවද කියලා බලනවා. දැන් අපි බලන්නේ මේ පළවෙනි ඉලක්කම් දෙක වෙන් කරගන්නවා. හරිද? ඔව් සර්. වෙන් කරගත්තට පස්සේ ලැබෙනවනේ සංඛ්‍යාව. දැන් අටවරක් දෙක 16. යස්ථානී ඉලක්කම දෙකෙන් ගුණ කරලා මෙයාට එකතු කරනවා. එකතු කළාට පස්සේ එන උත්තරේ 7න් බෙදෙනවා නම් සංඛ්‍යාව 7න් ඉතිරි නැතුව බෙදන්න පුළුවන්. ඔය ඉලක්කම් 3 සංඛ්‍යා සඳහා 7න් බෙදෙනවද නැද්ද කියලා හොයාගන්න ක්‍රමය. හරි? තේරුණාද? නෑනේ. තේරුණාද? මේ 4 දෙගුණේ 8යි. අපි ඉලක්කම් 3 සංඛ්‍යාවකට මම කියා දුන්නේ. හරි. පළවෙනි ඉලක්කම් දෙක වෙන් කරලා ඉලක්ක අහනවා තුන්වෙනි ඉලක්කමේ දෙගුණේ දෙවෙනි පළවෙනි ඉලක්කම් දෙකට එකතු කරලා එන උත්තරේ 7න් බෙදෙනවද නැද්ද කියලා බලනවා. මේ දෙකේ දෙගුණය 4යි. 45ට 4ක් ගිරුණා 49යි. 49 7න් බෙදෙනවා. එහෙනම් සංඛ්‍යාව 7න් බෙදෙනවා. මේ
2 දෙගුණය 4යි. තේරුණාද එහෙසලි? ඔව් සර්. 59ට 4ක් නේ 63යි. 63 7ෙන් බෙදෙනවා. සංඛ්‍යාව 7ෙන් බෙදෙනවා. ලේසි නේද? අයි බෙද බෙදා ඉන්න ඕනේද? බෙද බෙදා ඉන්න ඕනේද? හරිද මේක ලියාගත්තා? ලියා ගන්න ඕනේද? ඔව් සර්. ලියා ගන්න ඕනේ කොහෙන් හරි. දැන් මේක බෙදුවා නම් අනිවාර්යෙන් 4ක් ඉතිරි වෙන්න ඕනේ. 4ක් ඉතිරි වෙන්න ඕනේ. ඉතිරි වෙන 4 තමයි මේ තියෙන්නේ. 7ෙන් බෙදුවාම ඉතිරි වෙන්න පුළුවන් උපරිමාගය 6යි. 1 2 3 4 5 6 කියන ඉලක්කම් 6 ඉතිරි වෙන්න පුළුවන් 7ෙන් බෙදද්දි. 2ෙන් බෙදද්දි ඉතිරි වෙන්න පුළුවන් 1 විතරයි. 3ෙන් බෙදද්දි ඉතිරි වෙනවා ඉලක්කම් 2ක්. 1 සහ 2. 4ෙන් බෙදද්දි ඉතිරි වෙනවා ඉලක්කම් 3ක්. 1 2 3. ඔය ඉලක්කම් 3 තමයි ඉතිරි වෙන්න පුළුවන්. ඔන්නවත් අපි බලන්න ඕනේ. මේ වැදගත් දේවල් ඈ. ඕක ලියා ගන්නද? මොනවා ලියා ගන්න? මං හිතනවා ඕනි වෙයි කියලා ඔයාලට ඔක අල්ල ගන්න දැන්. මෙතනදී දැන් කියා දුන්නට පාඩම ඉවරලා විනාඩි 10ක් යනකොට අමතක වෙයි. ඒ නිසා ආයි ගෙදර ඉන්න ගමන් අද දවස් ඇතුළත ගණන් 20ක් 30ක්වත් හදන්න. බෙදෙනවද නැද්ද කියලා හොයන්න. ඒ හොයලා බලනකොට ඔයාලට වැඩේ නිකම්ම හුරු වෙනවා. එතකොට අර විනාඩි 10ක් 15ක් ගිහිල්ලා බලනකොට ඔයාට මේ ක්‍රමය අමතක වෙයි. ඒ අමතක වෙන නිසා තමයි මේක සටහනක් විදිහට චූට්ටක් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ මේක බලපු ගමන් ඔයාට මතක් වෙයි. හරිද? එදා අර පද්‍ය අන්තිමට දුන්න ගාන සාකච්ඡා කරා. මොකද්ද ගාන? අර පරිප්පු සීනි. සීනි නෙවෙයි මුං ඇට සූදුරු එහෙම ගණන් ටිකක් තියෙනවා. මුං ඇට ගාන. ඇදුවද ඒක? අන්සර්ට උත්තරේනේ. ප්‍රසස්ති දාලා තිබුණා උත්තරේ මට. අර නවිදු මට ගානක් දාලා තිබුණා නවිදුගේ ගානේ මේ මම බැලුවා මේ එතනදී පුතේ සම්බන්ධයක් තියෙනවා මේ මට අවස්ථාවක් නම් හම්බුන්නේ නැහැ. ඔයා සමහර විට ඔයා අවස්ථාව දන්න වැඩි. නවිදු දන්නවද ඒකගේ අවුරුද්ද මොකද්ද කියලා කියන්න එපා. දන්නවද ඔයා? නෑ සර්. මොකද තිබුණේ? මේ ටීවී එකේ පෙන්නපු ගානක් සර්ගෙන් මං ඇහුවේ. ඔව් ටීවී එකේ ඔය ප්‍රශ්නේ මේ වෙනස් කරලා නැතුවද ඔයා මගෙන් ඇහුවේ? වෙනස් වුණාද? හරියටම මේ ප්‍රශ්නේමද මගෙන් ඇහුවේ? මේ ටීවී එකේ දැම්ම විදිහටම තමයි සර්ගෙන් ඇහුවේ. හරි. බලමු මම ඔයාට ඒකේ එතන සම්බන්ධයක් තියෙනවා. මම මේ සම්බන්ධය පෙන්නන්නම්. මේක මකනවා. හා සර්. අනිත් අයට මම මේ අවස්ථාව දෙන්නම් හොයාගන්න. දැන් මම අද කාලේ පාඩම පටන් ගන්නවා. නවිදු මට ප්‍රශ්නයක් කියලා තිබුණා. හොඳයි මේ ප්‍රශ්නය. මටත් තාම හොයාගන්න බැරි වුණා. ඒක මාත් හොයනවා. ජනවාරි 1 වෙනිදා සහ එහෙම නේද නවිදු තිබුණේ? මම යසිදුට කියා දෙන්න. ජනවාරි දෙසැම්බර් 25 වෙනිදා එකම දවසක් වෙන මේ අවුරුද්ද නේද අහන්නේ? වර්ෂය කුමක්ද කියලා අහන්නේ. ජනවාරි 1 වෙනිදායි දෙසැම්බර් 25 වෙනිදායි එකම දිනයක් වෙන වර්ෂය කුමක්ද කියලා අහන්නේ. ඔතෙන්දි පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවනේ. දැන් අධික අවුරුද්දක් නොවන අවුරුද්දක ජනවාරි 1 වෙනිදා තමයි දෙසැම්බර් 31 වෙනිදා වෙන්නේ. ඒක පැහැදිලිනේ? දැන් ජනවාරි 1 වෙනිදා සඳුදා නම් ඒ අවුරුද්දේ අවසාන දවස දෙසැම්බර් 31 නේ. එදත් සඳුදාමයි. එදත් සඳුදාමයි. ජනවාරි 1 වෙනිදා සඳුදා නම් දෙසැම්බර් 31ත් සඳුදාමයි. මේ සාමාන්‍ය අවුරුද්ද කොහොමද?
අධික අවුරුද්දක මේක වෙනස් වෙනවා. අධික අවුරුද්දක නම් මේ දවස අඟහරුවාද වෙනවා. තේරුණාද? ඒ දවසක් වැඩි වෙනවනේ අධික අවුරුද්දකට. එතකොට අධික අවුරුද්දක් නොවන සාමාන්‍ය වර්ෂයක ඉඳන් මේක. එතකොට 25 වෙනිදා කියන්නේ දවස් 6ක් අඩු දවසක්. එතකොට දවස් 6ක් අඩු දවසෙ ඉන්න ඕනි අඟහරුවාද. මේ දෙක එක මාසයක පිටවෙන තැන මට හොයාගන්න බැරි වුණා තාම. හොයාලා බලන්න හොයලා. දැන් මේ තියෙන්නේ මේ සඳුදා වෙනවා නම් දෙසැම්බර් 25 වෙන්නේ අඟහරුවා. හරි. මේ සාමාන්‍ය අවුරුද්දක ඔය විදිහට යන්නේ. සාමාන්‍ය අවුරුද්දක අධික අවුරුද්දක නෙවෙයි. හොඳේ. අඟහරුවාදම ජනවාරි 1 වෙනිදා දෙසැම්බර් 25 වෙන්නේ බදාදා දවස. බලන්න. ජනවාරි 1 වෙනිදා බදාදා වුණොත් දෙසැම්බර් 25 වෙන්නේ බ්‍රහස්පතින්දා දවස. බලන්න ඕන නිකන් ඔය මේ ෆෝන් එකේ තියෙනවානේ කැලෙන්ඩරේ අරගෙන. ජනවාරි 1 වෙනිදා සිකුරාදා දවසක් වුණොත් දෙසැම්බර් 25 වෙනිදා සෙනසුරාදා දවසක්. මට ඔහම හම්බුන්නේ නැහැ තාම දවසක්. දැන් අධික අවුරුද්දක නම් ජනවාරි 1 වෙනිදා සඳ වුණොත් දෙසැම්බර් 25 වෙන්නේ බදාදා දවසක්. දවස් දෙකක් පැනලා. හරි. ඔන්න ඒ විදිහට මට ආවේ පොඩ්ඩක් බලන්න ඔයාලා. ඔයාලා බලන්න. අපි මේ දවස්වල නිකන් ගෙදරින් හොයලා බලන්න මොලේ මහන්සි කරන්න. දේවල් හොයන්න. එතකොට ඔයාලට ලැබෙයි. හරි. අපි අද පාඩම් පටන් ගමුනේ. ලියාගන්න අද කවිදු ඉන්නවද? කවිදු නැද්ද තාම? චාමර නෑ කවිදු මිහිරංග නෑ මිහිරන්නේ චාමර නෑ ඒක අපි දාමුක පාඩමනේ ප්‍රසංගිකෙ දැන් මම පාඩමට යනවා ලියාගන්න පුතේ මාතෘකාව කාලේ අපි ගිය සතියේ යසින්දුටද තේරුන්නේ නැහැ කිව්වේ හරි මම යසින්දුට අර මේ හතෙන් බෙදෙන එක කියා දෙන්නම් පන්ති ඉවරනකොට කාලය කියලා ලියා ගන්න මාතෘකාව. ඔය කවිඳුගල එහෙම නම්බර් එකක් තියෙනවා නම් කවුරු හරි පුතේ අනේ කතා කරලා කියන්න ඔය චාමරලට එහෙම දැන් මම ගෲප් එකට දැම්මට කවුරුවත් බලන්නේ නැහැ මට පේන හැටියට මැසේජ් එක. මැසේජ් එක බලන්නේ නැහැ කවුරුවත්. කවිතුට එහෙම පණිවිඩය දෙන්න පුළුවන් නම් සම්බන්ධ වෙන්න කියලා නෑ. පාසයෙන් කතා කරනවා. ඒ කියන්නේ මේ අපේ ගෲප් එක බලන්නේ නැහැ කවුරු. ඒ බලන් දරුවෝ ටික තමයි ඒ සම්බන්ධ වෙන්නේ. හරි. කාලේ පාඩම. දැන් මම අහනවා ඔයාලගෙන් අපිට දහවල් කාලය සහ රාත්‍රී කාලය ඇති වෙන්නේ කොහොමද කියලා. ඔන්න සාමාන්‍ය බුද්ධිය භාවිතා කරලා උත්තරේ දෙන්න. අපිට දහවල් කාලය සහ රාත්‍රී කාලය ඇති වෙන්නේ කොහොමද? පෘථිවිය කරගෙනකොට පෘථිවිය කරගෙනවා. පෘථිවිය කරගෙන ආකාරය දැන් මෙතන කොහොමද කරගෙන පෘථිවිය? සූර්යයා වටා සූර්යයා වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වෙනවා. තමන් වටා භ්‍රමණය වෙන ගමන් සූර්යයා වටා කරගෙනව නේද? එහෙම නේද? ඔව්. එතකොට තමන්ගේ වටේත් කරකි තමයි ඉර වටේත් යන්නේ සූර්යයා වටේත් ගමන් කරන්නේ. එතකොට සූර්යාගේ වටේ ගමන් කරන්න දවස් කීයක් යනවද මෙයාට? අපි 4 වසරේ දිගට 365 පැය 6 දවස් 365ක් ආසන්න විදිහට අපි ගන්නෙ. පැය ගානකුත් යනවා මිනිත්තු ගානකුත් යනවා නේද? ඔව් තත්පර ගානකුත් තව ගත වෙනවා අමතරව. ඒකද අවුරුදු 4ක් එකතු වුණාට පස්සේ මේ පැය 23යි ගානක් එන්නේ. ඒකනේ අපි පැය 24ක් විදිහට අරගෙන දවසක් කියලා ගන්න. අවුරුදු 4කට සැරේ අධික අවුරුද්දක් එන්නේ එහෙමනේ නේද? හරි. ඒක පැහැදිලිනේ හරි. දැන් සූර්යාගේ වටේ එක වටයක් ගමන් කරන්න පෘථිවියට අවුරුද්දක් යනවා. දැන් තමන්ගේ වටේ එක වටයක් කරගෙනකොට ඒකට මොකක්ද කියලාද කියන්නේ අපි? දවසක් කියලා කියන්නේ. දවසක් කියලා. ওই දවසේ නේද රාත්‍රී කාලය සහ දහවල් කාලය තියෙන්නේ. එක දවසකට. හැම දවසකම තියෙනවා දහවල් කාලය රාත්‍රී කාලයයි. ඒතකොට ඒක ඇති වෙන්නේ කොහොමද? ඉතින් අර කැරකෙනවා. සූර්යාගේ ආලෝකය ඔව් කැරකෙනකොට මොකද වෙන්නේ? මේ ඉරට ඉස්සරහින් තියෙන පැත්ත දහවල් කාලය නේද? ඔව්. කැරකෙන අනිත් පැත්තේ තියෙන පැත්ත මේ ඒගොල්ලන්ගේ මොන කාලයද? රාත්‍රී කාලය. එතකොට සූර්යා ඉන්න පැත්තේ තියෙන
පෘථිවිය නිරාවරණය වෙලා තියෙන පැත්තට තියෙන්නේ එතකොට දහවල් කාලේ. ඊට විරුද්ධ පැත්තේ තියෙන්නේ රාත්‍රී කාලේ. නේද? එහෙමනේ අපිට දහවල් රාත්‍රිය සහ දහවල් කාලේ ඇති වෙන්නේ. මේ පෘථිවිය තමන්ගේ වටේ කැරකෙන නිසා. හරි? එතකොට මේ පෘථිවිය මොන හැඩයක්ද අරන් තියෙන්නේ පුතේ? පෘථිවිය හැඩය මොකද්ද? ගෝලාකාර. දැන් ඉස්සෙල්ලා මේක හොයාගන්න ඉස්සෙල්ලා කිව්ව කවුද හොයාගත්තේ පෘථිවිය ගෝලාකාරයි කියලා? සර් හරියටම ගෝලයක් නෙමෙයි නේද රුතේ? සර් භූගෝලයේ ප්‍රශ්න අහනවා. භූගෝලයේ ප්‍රශ්න නෙවෙයි ඒවා. විද්‍යා ප්‍රශ්න. විද්‍යා ප්‍රශ්න නෙවෙයි. විද්‍යා ප්‍රශ්න. ඉතින් මම ඉස්කෝලේ ඉගෙන ගත්ත කාලේ මට තාම මතකයි මම ඉගෙන ගත්ත ඒවා. ඔව්. කවුද හොයාගත්තේ? ඊට පස්සේ කට්ටියක් කිව්වා තැටියක් වගේ කියලා. එහෙම කිව්වා නේද? එහෙම තැටියක් වගේ කියලා කිව්වා. රෝමන් ගෝලාකාරයි කිව්වා. බිත්තර. ඒකේවා කිව්වා නේද? අන්තිමට හොයාගත්ත ගෝලාකාරයි කියලා. ඒක ඕගොල්ලෝ හොයාගන්න. මම ඔයගලන්ට අවස්ථාව දෙනවා. ඔය මම මතු කරන ප්‍රශ්න ඔය හොයාගත්ත දේ ජීවිතේට අමතක වෙන්නේ නැහැ. හරිද? එදවස සිරස ලක්ෂපතියකෙත් ඕක ඇහුවා. ලක්ෂපති වැඩසටහනෙත් ඇහුවා ඒ ප්‍රශ්නේ. හොයාගත්තේ කවුද කියලා. කීප දෙනෙක් නම් දුන්නා. එක්කෙනෙක්ගේ නමක් තමයි එතන හරි කිව්වේ. හරි. මෙතන මම ටික උදව්වක් කරන්න. දුරේක්ෂය හොයාගත්තේ කවුද කියලා හොයාගන්නකො. ගුග්ලියල්ම මාර්කෝන්. ගැලීලියෝ. ඔව්. අර පෘථිවිය ගෝලාකාරයි කියන එක හොයාගත්තේ ඇරිස්ටෝටල්ද? හොයලා බලන්න. ජොහන්ස් කෙප්ලර් නෙමෙයි. බලන්නකෝ නම් කීයක් ආවද කියලා මේ විනාඩියට. ඒ හින්දා පොත්වල තියෙනවක හොයලා බලන්න. භූගෝලයේ පොතේ තියෙනවා ඔයාලගේ. හොයලා බලන්න කියවල. හරි. මේ බලන්න. මේ පෘථිවිය පුතේ ගෝලාකාරයි. පෘථිවිය අපි සලකන්නේ ගෝලාකාර වස්තුවක් විදිහට. එතකොට මේ පෘථිවිය සමාන කොටස් දෙකකට බෙදන ලද රේඛාවක්. මෙන්න මේ විදිහට සමාන කොටස් දෙකකට බෙදන ලද රේඛාවක් අපි හඳුන්වනවා මෙන්න මේ විදිහට. ඉරස්ව බෙදලා තියෙන රේඛාව. අපි මෙයාට කියනවා නම. මොකක් කියලාද මෙයාට කියන්නේ? සමකය. සමකය කියලා කියනවා. අන්න හරි. සමකය කියලා කියනවා. මේ සමකයට උතුරින් පිහිටලා තියෙන එක පැත්තක් පෘථිවියේ පල්ලෙහෙන් පිහිටලා තියෙනවා තවත් පැත්තක්. එතකොට සමකය මේක ඇඳලා නැහැ පෘථිවියේ. හොඳේ මේක මනක්කල්පිත රේඛාවක්. මනක්කල්පිත රේඛා කියන්නේ මොනවද? අපි මවාගත්ත රේඛා. මවාගත්ත රේඛා. හරිද? එතකොට මේ රේඛාවට සමකයට ඉහළින් තියෙන කොටසට අපි කියනවා උත්තරද්‍රවය කියලා. මොන කොටස කියලාද අපි හඳුන්වන්නේ? උත්තරද්‍රවය කියලා. පල්ලෙහෙන් තියෙන කොටස මොකක්ද කියලාද අපි හඳුන්වන්නේ? දක්ෂිණද්‍රවය. දක්ෂිණද්‍රවය කියලා. එතකොට මේ සමකයට ඉහළින් පිහිටි කොටස අපි හඳුන්වනවා උත්තරද්‍රවය කියලා. පහළින් පිහිටි කොටස අපි හඳුන්වනවා දක්ෂිණද්‍රවය කියලා. එතකොට මේ සමකයට සමාන්තරව තව රේඛා බලන්න ඔයාලගේ ලෝක ගෝලයක් එහෙම හොයාගන්න පුළුවන් නම් මේ වගේ රේඛා තියෙනවා. සමකයට සමාන්තරව ගමන් කරන රේඛා. මොනවද? ඒ රේඛා වලට මොනවා කියලාද කියන්නේ? මේ විදිහට. අක්ෂාංශ. අපි ඒවා හඳුන්වනවා අක්ෂාංශ කියලා. මොනවද එහෙනම්? අක්ෂාංශ. අක්ෂාංශ කියලා අපි ඒවා හඳුන්වනවා. නේද? හරි. එතකොට මේ විදිහට පෘථිවිය සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් විදිහට සිරස් රේඛාවක් ඇන්දොත්. හරිද? සිරස් රේඛාවක් ඇන්දොත්. දැන් මේ සිරස් රේඛාවේ මේ උඩ කොටසට උඩ පැත්තේ තියෙන මේ ඉහළ කොටසට කියනවා අපි උත්තරද්‍රව්‍යය, පල්ලෙහා කොටසට අපි කියනවා දක්ෂිණද්‍රව්‍යය කියලා. එතකොට මෙන්න මේ රේඛාවට සිරස් රේඛාවට සමාන්තරව මේ විදිහට ගොඩනගන්න පුළුවන් මනක්කල්පිත රේඛාවලට අපි තවත් නමක් කියනවා. දේශාංශ. ආන්න හරි. ඒවට අපි කියනවා පුතේ දේශාංශ රේඛා. මොන රේඛාද? දේශාංශ.
දේශාංශ රේඛා මේ තියෙන්නේ අක්ෂාංශ රේඛා. හරිද? හරි. එතකොට මේ කොටසට අපි කියනවා උත්තර ද්‍රවය කියලා. මේ කොටසට අපි කියනවා දක්ෂිණ ද්‍රවය කියලා. දැන් මේවායේ මම මේ දේශාංශ වල එහෙම නෑ පුතේ. දේශාංශ රේඛා විදිහට තමයි අපි සලකන්නේ. මේවා මනක් කල්පිත රේඛා. හරි? මේ රූප සටහන් දෙක ඇඳලා මේක ලියා ගන්න ඕවා සටහන් දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. සර් මොකක්ද කිව්වේ? මේ රූප දෙක ඇඳලා මේ ටික නම් කරගන්න. ඉවරද? නෑ සර්. හරි. ලියා ගන්නකෝ මෙහෙම. පෘථුවිය තමා වටා පෘථිවිය තමා වටා එක වටයක් භ්‍රමණය වූ විට එය දිනයක් ලෙස එනම් පැය 24ක් ලෙස හඳුන්වයි. සර් පොඩ්ඩක් ආයෙ කියන්න. පෘථිවිය තමා වටා එක වටයක් භ්‍රමණය වූ විට එය දිනයක් හෙවත් පැය 24ක් ලෙස හඳුන්වයි. හරිද? දැන් දේශාංශ කියන එක අපිට වැදගත් මේ පාඩමේදී මම ඒක හඳුන්වීමක් දෙන්නම්. දැන් මේ බලන්න උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය යා කරන රේඛා මනක් කල්පිත රේඛා වලටනේ අපි කියන්නේ දේශාංශ කියලා නේද? හරි. ලියා ගන්න මෙහෙම.
තව ලකුණක් දාන්න. උත්තර ද්‍රවය සහ දක්ෂිණ ද්‍රවය යා කරන කල්පිත රේඛා පෘථිවි පෘෂ්ඨය මත තමයි මේවා වැහලා තියෙන්නේ. හොඳේ. පෘථිවි පෘෂ්ඨය මත වැටී ඇති කල්පිත රේඛා දේශාංශ රේඛා ලෙස හඳුන්වයි. යා කරන තැන ඉඳන් කියන්න පුළුවන්ද? අපතේ යා කරන යා කරන කල්පිත රේඛා දේශාංශ රේඛා ලෙස හඳුන්වයි. හරි. දැන් මෙන්න මේ දේශාංශ රේඛාවලින් පුතේ මේ දේශාංශ රේඛාවලින් එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා වැටිලා තියෙන රේඛාවට අපි කියනවා ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව කියලා. ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව. ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව අපි හඳුන්වනවා අංශක බිඳුව රේඛාව කියලා. එතකොට මේ රේඛාවට අපි මේ පැත්තෙන් තියෙන නැගෙනහිර පැත්තෙන් තියෙන දේශාංශ අපි හඳුන්වනවා නැගෙනහිර දේශාංශ කියලා. මේ ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාවට වම් පැත්තෙන් තියෙන දේශාංශ රේඛා අපි හඳුන්වනවා බටහිර දේශාංශ කියලා. ඒතකොට නැගෙනහිර දේශාංශ සහ බටහිර දේශාංශ. මේ විදිහට නැගෙනහිර පැත්තට පුතේ මේක බෙදලා තියෙනවා අංශක 180 දක්වා. ඒතකොට ඔයා දන්නවා වෘත්තයක් අපි උඩින් ඉඳන් බැලුවොත් මේක වෘත්තයක් විදිහට නෙවෙයි මෙන්න මේ විදිහට නෙවෙයි. අපි දන්නවා මේ ලක්ෂයේ වටේ තියෙන කෝණවල එකතු අංශක 360යි කියලා අපි හොයාගෙන තියෙනවා කෝණ පාඩමේදී 8 වසරේ. අංශක 360යි කියලා අපි දන්නවා. ඒතකොට මේ පැත්තටත් එහෙනම් බටහිර දේශාංශත් අංශක කීයක් දක්වා තියෙන්න ඕනද? 180ක් දක්වා තියෙන්න ඕනේ. ඒතකොට නැගෙනහිර දේශාංශත් තියෙනවා අංශක 180 දක්වා, බටහිර පැත්තේ තියෙන දේශාංශත් තියෙනවා අංශක 180ක් දක්වා. මේ විදිහට කරගෙනකොට. හරි? එතකොට ලියාගන්න මේ විදිහට. එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා එංගලන්තයේ පිහිටි එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා වැටී ඇති දේශාංශ රේඛාව ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව ලෙස හඳුන්වයි. ආපහු ඒ වාක්‍යය කියනවාද? කියන්න. එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා වැටී ඇති දේශාංශ රේඛාව ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව ලෙස හඳුන්වයි.
එම රේඛාවට නැගෙනහිර එම රේඛාව අපි එහෙම ලියන්න. එම රේඛාව ඒකටමද? ඔව් ඒකටම. එම රේඛාව අංශක බිඳුව අංශක කියලා වචනේ ලියන්න ඕනේ බිඳුවයි අංශක ලකුණ දාගන්න. දේශාංශ රේඛාව ලෙස හඳුන්වයි. එය අංශක බිඳුව දේශාංශ රේඛාව ලෙස හඳුන්වයි. දැන් ඒ රේඛාවට දකුණු පැත්තෙන් පිහිටි දේශාංශ තමයි අපි හඳුන්වන්නේ නැගෙනහිර දේශාංශ කියලා. ඒ නැගෙනහිර දේශාංශ තියෙනවා බිඳුවේ ඉඳන් අංශක 180 දක්වා. ඒ දේශාංශ රේඛාවට වම් පැත්තෙන් පිහිටි දේශාංශ රේඛා අපි හඳුන්වනවා බටහිර දේශාංශ කියලා. ඒවත් තියෙනවා අංශක 180 දක්වා. එතකොට දෙපැත්තෙම 180ව දෙක. හරියටම සෙට් වෙනවා අනිත් පැත්තේදී. හරියටම අනිත් පැත්තේදී සෙට් වෙනවා. ලියා ගන්න තරු ලකුණක් දාලා ඊළඟට අපිට ඕව නම් කරලා අංශකයක් දාන්න ආව එක සැරයක්. එහෙමද? මෙහෙම. සර් ඔව් කියන්න. සර් මේ වාක්‍ය ආයෙත් කියන්න පුළුවන්ද? ලියා ගන්න බැරුණාද ඔයාලට? හරි. ලියා ගන්න එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා වැටී ඇති රේඛාව ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව ලෙස හඳුන්වයි. එංගලන්තයේ ග්‍රීනිච් නගරය හරහා වැටී ඇති දේශාංශ රේඛාව ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව ලෙස හඳුන්වයි. එය අංශක බිඳුව දේශාංශ රේඛාව වේ. එය අංශක බිඳුව දේශාංශ රේඛාව වේ. හරිද නවිදු? හරි සර්. මම ආයි තව ලකුණක් දාලා ලියා ගන්න කිව්වා. ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාවට ලියා ගන්න. ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාවට දකුණු පසින් පිහිටි දේශාංශ රේඛා නැගෙනහිර දේශාංශ ලෙසද වම් පසින් පිහිටි දේශාංශ රේඛා බටහිර දේශාංශ ලෙසද රේඛා බටහිර මේ වම් පසින් පිහිටි දේශාංශ රේඛා බටහිර දේශාංශ ලෙසද හඳුන්වයි. ඒකටම ලියා ගන්න නැගෙනහිර සහ බටහිර දේශාංශ නැගෙනහිර සහ බටහිර දේශාංශ අංශක 180 දක්වා ඇත. අංශක 180 දක්වා ඇත. හරි.
දැන් මේක ලියා ගන්න. සර් ඔක ඇඳ ගන්න ඕනේද? ඔව් ඇඳ ගන්න. සෝක ආයෙන්දින්න ඕනද? ඔව් මේක ඇඳ ගන්න. ඇඳලා නම් කරගන්න. හරිද? හරි සර්. මම දැන් ඔයාලගෙන් චූටි ප්‍රශ්නයක් අහනවා. දැන් අපේ රටේ වෙලා මේ වෙනකොට 9:05යි. නේද? 9:05යි. දැන් සාමාන්‍යයෙන් මේ වෙලාවේ අපේ දැන් උදේනේ නේද? රාත්‍රී කාලයේ ගත වෙන රාත්‍රෑ අපි හිතමු දැන් බටහිර ඉන්දිය පොදු කණ්ඩායමත් එක්ක අපේ රටත් ක්‍රිකට් තරඟ වලට සහභාගී වෙනවානේ. එතකොට අපේ ඇය බටහිර ඉන්දිය පොදු දූපත්වල තියෙන ක්‍රීඩාංගණයකදී ක්‍රිකට් මැච් එකක් නැත්නම් ක්‍රිකට් තරඟයක් සඳහා ක්‍රීඩා කරනකොට ඒගොල්ලන්ගේ මේ කියන්නේ දිවා කාලේ පවත්වන ක්‍රිකට් මැච් එකක් අපි බලන්නේ සාමාන්‍යයෙන් රැයට. රැයට තමයි අපිට බලන්න වෙන්නේ. ඇයි ඒගොල්ලන් 8ට උදේ 8 9ට පටන් ගන්න මැච් එක අපි බලන්න ඕනි සාමාන්‍යයෙන් රැ වෙලා තමයි අපිට තියෙන්නේ. උදේ පොදුවේ පාන්දර. ඇයි හේතුව මොකද්ද? ඒ දැන් වෙන් වෙලානේ තියෙන්නේ මේ මට ඒක තේරුම් ගන්න දෙයක්. ඔව්. හරි වෙන් වෙලා තියෙන්නේ. හේතුව මොකද්ද? දේශාශ. ඔව් දැන් අපි පෘථුවිය මත පිහිටලා තියෙන ස්ථාන අනුව නේද? කෙටියෙන්ම කිව්වොත්. දැන් අපි ඉන්නේ මේ පැත්තේ නම් ඒගොල්ලන්ගේ මේ පැත්තේ. ඒ වගේ. එතකොට මේ තැන් දෙක අතර වෙලාව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. දැන් මේ එකම දේශාංශ රේඛාවක් මත පිහිටලා තියෙන රටවල් දෙකක්. අපි හිතමු මෙතන එක රටක් තියෙනවා අනිත් රට මෙතන කියලා. එකම දේශාංශ රේඛාව මත පිහිටලා තියෙන රටවල් දෙකක වෙලාව එකම වෙලාව. මෙතන ඉඳන් මෙතන මේ රේඛාව මත පිහිටලා තියෙන රටවල් දෙකක් ගත්තොත් ඒ රටවල් දෙකේම තියෙන එකම වෙලාව. එකම මොහොතක. නමුත් මේ දේශාංශයේ වෙනස් වෙන්න කාලය මොකක් වෙනවද? වෙනස් වෙනවා. කාලය වෙනස් වෙනවා. හරි. දැන් ඔන්නේ කාලය වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. දැන් ඔය කොරියාවේ ඉන්න කට්ටිය අපේ යාළුවෝ කතා කරනකොට ඒගොල්ලන් කතා කරන්නේ අපිට සාමාන්‍ය 10 11 වගේ රැයට තමයි කට්ටිය කතා කරන්නේ. මොකද ඒගොල්ලන්ට පෙලක් වෙලාවට උදේ වෙනකොට අපිට රැය. ඒගොල්ලන්ට උදේ වැඩට යන්න කිට්ටු වෙනකොට අපිට රැය අපි නිදා ගන්න වෙලාව. හරි. එතකොට ඒ හේතුව තමයි මේ දේශාංශ වල පිහිටීම් අනුව තමයි අපි ඒගොල්ලන්ගේ වෙලාවල් වෙනස් වෙන්නේ. හැම වෙලාවෙම නැගෙනහිර පැත්තේ ඉන්න අයගේ වෙලාව වැඩි බටහිර පැත්තේ ඉන්න අයට වඩා. මොකද නැගෙනහිර පැත්තේ ඉන්න අයට තමයි ඉස්සෙල්ලම ඉර උදා වෙන්නේ. ඉර උදා වෙන්නේ ඉස්සෙල්ලම නැගෙනහිර පැත්තේ ඉන්න කට්ටියට. මේ පැත්තේ ඉන්න කට්ටිය. ඊට පස්සේ තමයි මේගොල්ලන්. එහෙනම් මේ කට්ටියට ඉර උදා වුණාට පස්සේ තමයි මේ කට්ටියට ඉර උදා වෙන්නේ. අපි හිතමු ඉර තියෙන්නේ මේ පැත්තේ කියලා. පෘථිවිය කරගෙන මේ පැත්තේ. එහෙමනේ. එතකොට
මේ පැත්තට තමයි ඉස්සෙල්ලම ඉරේලිය වැටෙන්නේ. මේ පැත්ත කරවලා. මේක ටිකින් කරගෙනකොට මේගොල්ලන්ට උදේ වෙනවා අර මේ පැත්තේ ඉඳන් කට්ටිය දැන් ඉඳේට හවස් වෙනවා. එහෙනම් මුලින්ම මේ නැගෙනහිර දේශාංශවල ඉන්න කට්ටියගේ වෙලාව තමයි වැඩි වෙන්නේ. තේරුණාද? ආන්න හරි. සෞදි අරාබියේ අපිට අන්නේ පොඩ පහන් අන්නේ කියන්නේ. ඔව් සෞදි අරාබියේ අපේ උදේ 6:30 වෙනකොට එහෙ 4:30යි. උදේද හවසද? උදේස. උදේ 4:30යි. ඒ කියන්නේ අපිට ඉස්සෙල්ලා අපිට වඩා පැය කීයක් අඩුයිද ඒගොල්ලන්ගේ? දෙකක් අඩුයි නේද? ඔව්. ඒ වගේ. හොඳයි. දැන් අපි දන්නවා මේ පෘථිවිය අංශක 360ක්. අංශක 360ක්. තමන්ගේ වටේ භ්‍රමණය වෙනකොට අංශක 360ක් භ්‍රමණය වෙන්න පැය කීයක් යනවද? 24ක් ගත වෙනවා. අංශක 360ක් තමන්ගේ වටේ භ්‍රමණය වෙන්න පැය 24ක් ගත වෙනවා. දින එකක් ගත වෙනවා. එතකොට අපි බැලුවොත් මෙයාගේ එක පැයකදී හැරෙන අංශක ගාන කීයද කියලා. අංශක 360ක් හැරෙන්න පැය 24යි ගත වෙන්නේ. එක පැයකදී හැරෙන අංශක ගාන නැත්නම් කෝණය හොයාගන්න පුළුවන්ද බැරිද අපිට? පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? 360 24 හරි 360 බෙදන්න ඕනේ 24න්. සමාන කොටස් 24කට. එතකොට මේක එක කොටසකට තමයි පැය එකකදී හැරෙන කෝණය ලැබෙන්නේ. හරි. ලියාගන්න මෙහෙම. ලියාගන්න. ටැබ් ලකුණක් දාලා. කැඩි කැඩි නැහෙන්නේ. කැඩි කැඩි දැහෙන්නේ නෑ සර්. බලන්න මේ පහන් ටිකක් ලා යනකොට හරියට සිග්නල් ගැටලු ඇත්තේ. සර්ට නැත්තේ. මට තියෙන හොඳට සිග්නල් අපේ ඒකාවම කවරක් තියෙනවා. හරි ලියාගන්න මෙහෙම. පෘථුවිය තම අක්ෂය වටා පෘථිවිය තම අක්ෂය වටා එක වටයක් භ්‍රමණය වීමට පැය 24ක් ගත වෙනවා. පැය 24ක් ගත වෙනවා. එhmenan අපි ඉස්සෙල්ලාම හොයාගමු පැය එකකදී භ්‍රමණය වන දේශාංශ ගණන කීයද කියලා. දේශාංශ ගණන හොයන්න අපි දන්නවා අංශක 360යි එක වටයක් භ්‍රමණය වෙන්න ගත වෙන පැය 24ක්. එතකොට 360 24න් බෙදුවාම කීයද පුතේ එන්නේ? 24ට 12 ඒවා 2යි 36ට 12 ඒවා 3යි 30යි 360. දෙකට 2 ඒවා 1යි 30ට 2 ඒවා 15යි. අංශක කීයක් ගමන් කරනවද? දේශාංශ 15ක්. දේශාංශ 15ක් හැරෙනවා. අංශක 15ක්. එතකොට අපි අහුවොත් එක අංශකයක් එකක් හැරීමට ගතවන කාලය දැන් පැය එකක් කියන්නේ පැය එකකදී හැරෙන්නේ අංශක 15ක්. එහෙනම් එක අංශකයක් හැරෙන්න ගත වෙන කාලය හොයන්න පැය එකක් කියන්නේ මිනිත්තු කීයක්ද පුතේ? 60. මිනිත්තු 60ක්. ඒ 60 15ෙන් බෙදුවා නම් ලැබෙනව නේද? අංශක 15ෙන් බෙදුවා නම් ලැබෙනව නේද? එක අංශකයක් හැරෙන්න ගත වෙන කාලය 4. කීයද?
4යි. මොනවද මේ? 4යි. මිනිත්තු. මිනිත්තු. පැය එකකදී අංශක 15ක් හැරෙනවා. එක අංශකයක් හැරෙන්න මිනිත්තු 4ක් ගත වෙනවා. එක අංශකයක් හැරෙන්න මිනිත්තු 4ක් ගත වෙනවා නම් මිනිත්තු 15ක් හැරෙන්න 15 ඒවා 4ක් 60ක්. මිනිත්තු 60ක් ගත වෙනවා. තේරුණාද? අංශක 15ක් හැරෙන්න මිනිත්තු 60ක් ගත වෙනවා කියන්නේ පැය එකක් ගත වෙනවා. පැහැදිලි නේද? එන්නේ කැඩි කැඩීම දැකෙන්නේ. නෑ සර් හොඳට ඇහෙනවා. පහන් ඔයාලට තාම ඇහෙන්නේ නැද්ද පැහැදිලිව? පහන් ඔව් ඇහෙනවද? ඇහෙනවද? හරි. මේක ලියා ගන්න. මේක වැදගත් වෙනවා අපිට මේ ගණනය කිරීම වලදී. සෝකුලි ඔව් ලියා ගන්න. ලියා ගන්න. සර් ඔව්. ඔක ලියා ගන්න ඕනිද? ඔව් ලියා ගන්න. හරිද පුතේ? නෑ සර්. හරි සර්. හරිද? ජයන්ත හරිද? හරි සර්. හරි සර්. හරි. දැන් අපි දන්නවා පෘථිවිය එක පැයකදී දේශාංශ 15ක් හැරෙනවා. එතකොට දේශාංශ 15ක් හැරෙනවා කියන්නේ පැය එකක්. පැය එකක් ගත වෙනවා. අංශක එකක් හැරෙන්න මිනිත්තු 4ක් ගත වෙනවා. එහෙනම් අංශක 15ක් හැරෙන්න පැය එකක් අපිට ගත වෙනවා. එතකොට පුතේ මේ පෘථිවිය මේ විදිහට දේශාංශ රේඛා 15න් 15ට අංශක 15න් 15ට සමාන කලාප 24කට බෙදලා තියෙනවා. ඒ සමාන කලාප 24ක් කියන්නේ පැය 24. පැය 24. එතකොට අපි ගත්තොත් මේ තියෙන්නේ ග්‍රීනිච් මධ්‍යන්න රේඛාව කියලා. මම මෙයාව GMT කියලා නම් කරොත් අපිට නම් කරන්නේ මේ විදිහට තමයි අපි නම් කරන්නේ. නැත්තම් GL කියලා නම් කරනවා. ග්‍රීනිච් ලයින් එක. හරි. මේ විදිහට දෙපැත්තටම අංශක 15 15 බෙදීගෙන යනවා. ඉතින් පළවෙනි 15 බෙදෙන්නේ අංශක 7මාර 7. මේ තියෙන අංශක 15. හරි. 15 30 ඊට පස්සේ
45 60 ඔය විදිහට තමයි යන්නේ. අංශක 15 අංශක 30 අංශක 60 sorry 45 අංශක 60 ඔය විදිහට. මේ පැත්ත අංශක 180 දක්වාම තියෙනවා. නැගෙනහිර පැත්තට තියෙනවා ඔය විදිහටම පුතේ. මේ තියෙන අංශක බිංදුව රේඛාව. අංශක 15 අංශක 30 අංශක 45 අංශක 60 ඔය විදිහට දෙපැත්තටම තියෙනවා. 15 වෙනි. කලාප 24කට බෙදලා තියෙනවා. එතකොට නැගෙනහිර දේශාංශ 12කට ගිහිලා තියෙනවා පැය 12යි. බටහිර දේශාංශ 15 ඒවා 12ක් තියෙනවා. අංශක 180 දක්වා තියෙනවා. නැගෙනහිර දේශාංශ අංශක 180 දක්වා තියෙනවා. බටහිර දේශාංශත් අංශක 180 දක්වා තියෙනවා. එතකොට 15 ඒවා 12ක් තියෙනවා නැගෙනහිරට. බටහිරටත් 15 ඒවා 12ක් තියෙනවා. පැය 12 බැගින් පැය 24 හැදෙන්නේ එහෙමයි. එතකොට මෙන්න මේ තැන් දෙක තියෙන්නේ පුතේ 7:00 7:00 අංශක 7:00 ස්ථානයේ. එතනත් අංශක 7:00 ස්ථානයේ. හරිද? එතකොට මේ නැගෙනහිර පැත්තේ පිහිටි කොටස් වලට ඒ වගේම බටහිර පැත්තේ පිහිටි කොටස් වම් පැත්තේ පිහිටි ග්‍රීනිච් මධ්‍යම රේඛාවට වම් පැත්තේ පිහිටි කොටස් ඒවා බටහිර දේශාංශ විදිහට හැඳින්වෙන්නේ. දකුණු පැත්තේ පිහිටිච්ච ඒවාට අපි කිව්වේ නැගෙනහිර දේශාංශ කියලානේ. එතකොට නැගෙනහිර පැත්තේ ඉන්න අයගේ වෙලාව හැම වෙලාවෙම වම් පැත්තේ ඉන්න අයගේ වෙලාව බටහිර පැත්තේ ඉන්න අයගේ වෙලාවට වඩා වැඩි. ග්‍රීනිච් මධ්‍යම රේඛාවට නැගෙනහිර පැත්තේ තියෙන රටවල් වල වේලාව හැම වෙලාවෙම බටහිර පැත්තේ තියෙන රටවල් වල වේලාවට වඩා වැඩි යන්නේ. හේතුව තමයි ඒගොල්ලන්ට ඉස්සෙල්ලා ඉර උදා වෙන නිසා. ඉර උදා වෙන්න ඉස්සෙල්ලාම නැගෙනහිර පැත්තේ ඉන්න එක. තේරුණාද? ඒක තමයි හේතුව. එතකොට ග්‍රීනිච් මධ්‍යම රේඛාවට නැගෙනහිර පැත්තෙන් පිහිටි මේ විදිහට බෙදලා ගිහිල්ලා තියෙන කාල කලාපයක්. ඉතින් පළවෙනි අංශක 15ට අදාළව තියෙන්නේ පළවෙනි පැය. ඊට පස්සේ දෙවෙනි අංශක 15 15 30 අතර දෙවෙනි පැය. ඒවා ධන කාල කලාප විදිහට තමයි අපි හඳුන්වන්නේ. මේ විදිහට කලාප 24කට බෙදලා තියෙනවා. නැගෙනහිර කලාප 12යි බටහිරටත් කලාප 12යි. මේ විදිහට හතර. නම් බටහිර පැත්තට යන ඒවා ඍණ කාල කලාප විදිහට තමයි හඳුන්වන්නේ. ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4. මෙයා බිඳුව ස්ථානය. එතකොට මෙන්න මෙතනින් තමයි අපිට හොයාගන්න භාවිතා කරන තව ස්ථානයක පිහිටීම සෙවීම සඳහා භාවිතා කරන පොයින්ට් එක තමයි මෙන්න මෙතන. පොයින්ට් එක. හරි? මේවට කියනවා අපි කාල කලාප කියලා. તો කාල කලාප 24කට බෙදලා තියෙනවා. ලියා ගන්න තරු ලකුණක් දාලා මෙහෙම. කාල කලාපයකට අදාළව යම් ස්ථානයක සම්මත වේලාව යම් ස්ථානයක සම්මත වේලාව. හරි. ලියා ගන්න තරු ලකුණක් දාලා මෙහෙම. ලියා ගන්න. පෘථුවිය දේශාංශ අංශක 15 බැගින් වූ දේශාංශ අංශක 15 බැගින් වූ කලාප 24කට
දේශාංශ අංශක 15 බැගින් වූ කලාප 24කට බෙදා ඇත. බෙදා ඇත. ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාවට ඒකටමද සර්? ඔව් ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාවට දකුණින් පිහිටි දකුණින් කියලා ලියලා වරහන් තුල ලියා ගන්න නැගෙනහිර කියලා. නැගෙනහිර පැත්තනේ දකුණු පැත්ත. වරහන් වහගන්න. නැගෙනහිර. පිහිටි දකුණින් පිහිටි රටක වේලාව වම්පසින් පිහිටි වරහන් තුල බටහිර වම්පස කියන තැනට බටහිර කියලා ලියා ගන්න. වම්පසින් පිහිටි රටක වේලාවට වඩා සර් ඔව් අනිත් දකුණින් පිහිටි රටක වේලාව කියලා එතනින් නම් කියන්න පුළුවන්. ඔව් දකුණින් පිහිටි රටක වේලාව වම්පසින් පිහිටි රටක වේලාවට වඩා වැඩි අගයක් ගනි. වැඩි අගයක් ගනි. හරි. ඒක වෙන්නේ මෙන්න මේ හේතුව නිසා මේ කලාප 24කට බෙදලා තියෙනවා. ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාවට නැගෙනහිරින් පිහිටි දේශාංශ පිහිටලා තියෙන්නේ ධන කාල කලාපවල. ග්‍රීනිච් රේඛාවට බටහිරින් පිහිටි දේශාංශවල පිහිටලා තියෙන්නේ ඍණ කාල කලාප. දැන් ඔයාලට මේක ඇඳ ගන්න පුළුවන් මේ සටහන. ඉක්මනට මේක ඇඳ ගන්න. ඔයාලට පුළුවන් රේඛාවක් ඇඳලා කොටු දෙකෙන් දෙකට වෙන් කරගන්න. මෙතන ඉස්සෙල්ලාම ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව ලකුණු කරගන්න. ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව ලකුණු කරගන්න. කොටු දෙකෙන් දෙක යන්න. දෙකෙන් දෙක. මේ පැත්තට දෙකෙන් දෙක. මේ රේඛාව ඉඳන් දෙකෙන් දෙක යන්න. පළවෙනි කොටුවට අදාළව කඩේලි දෙකක් ඇඳලා අඳුරු කරගත්තා නම් හොඳයි. මෙන්න මේ කොටස තමයි පැය කාලය. ඊට ඉතිරි පැයක කොටස් ටික තමයි ඔය තියෙන්නේ. මේ පැත්තට. ඔය ටික හඳ ගන්නද? ඔකට කිව්ද? හරියටම ඔයාලට කොටු දෙකෙන් දෙක බෙදා ගත්තා නම් ලේසි. මෙහෙම කඩේලි ගහගන්න පුළුවන්. ini ඍණ දෙක ඍණ තුන ඍණ හතර ධන එක ධන දෙක ධන තුන ධන හතර කොහොමද මේ ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාවට දෙපැත්තෙන් 7.5 අංශක 15ක් තියෙනවා. ඒ කොටස බිඳුවට අදාළ අගය තමයි තියෙන්නේ. බටහිර දේශාංශ නැගෙනහිර දේශාංශ මේ දෙපැත්තම නම් කරගන්න.
හරිද? හරි සර්. සර් මෙයා හරිද? ඉවරද? අන්න හරි. 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 දැන් අපි බලමු මධ්‍යස්ථ රේඛාවට අදාළව කිසියම් ස්ථානයක පිහිටීම හොයාගන්නේ කොහොමද කියන එකනේ. ස්ථානයක වේලාව හොයාගන්නේ කොහොමද කියලානේ දැන් අපි මෙතෙන්දි හොයලා බලන්න යන්නේ. ඉස්සෙල්ලාමත් බලමු ස්ථානීය වේලාව කොළඹ නගරයේ හොයන්නේ කොහොමද කියලා. අපේ රටේ ස්ථානීය වේලාව හොයලා බලන්නේ කොහොමද කියලා අපි බලමු. සර් තාම ඉවර නැහැ. මම නේද සර් කවිඳුට සිග්නල් නැහැලු. සම්බන්ධ වෙන්න. ඔව් සර්. එයා වෙන්න ඇති කෝල් කරන්නේ. ගෙදර ඉන්නේ. ඔව්. මම අයි මේ කෝල් එක ගන්න මම පන්තියේ ඉන්නේ. පන්තියේ උනගෙන කෝල් එක ගන්නවා. හරිද පුතේ? පහන් ඉවරද? ඉවරයි සර්. දැන් අපේ රට පිටලා තියෙන පුතේ නැගෙනහිර දේශාංශවල. හරි. කවිද ඉන්නව නේද? නැගෙනහිර දේශාංශවල තමයි අපේ රට පිටලා තියෙන්නේ. කොළඹ නගරය. ඔව් කොළඹ නගරයේ පිහිටීම අපි ගන්නේ අංශක 80 දේශාංශ රේඛාව හරහා තමයි කොළඹ නගරය හරහා තමයි අංශක 80 දේශාංශ රේඛාව වැටලා තියෙන්නේ. හරිද? අංශක 80 නැගෙනහිර දේශාංශ අංශක 80 රේඛාව. නැගෙනහිර දේශාංශ. ඒ කියන්නේ ග්‍රීනිච් නගරයේ වෙලාවට වඩා අපේ රටේ වෙලාව වැඩි. නැගෙනහිර දේශාංශ වලනේ අපි ඉන්නේ. ඒ කියන්නේ මේ ග්‍රීනිච් නගරයේ වෙලාවට වඩා අපේ රටේ වෙලාව වැඩි. කොච්චරක් වැඩිද කියලා තමයි දැන් හොයන්න යන්නේ. ඔන්න බලන්න. එතකොට අංශක 80ක් කියලා කියන්නේ අංශක 15ක්නේ පැයක් කියලා කියන්නේ. පැයක් කියන්නේ අංශක 15ක්නේ. අංශක 15ක් නම් පැයක් කියන්නේ. හරි මම දාන්නම් වීඩියෝ එක යන්න දෙරියට.
මේක හැම වෙලාවෙම ඇරෙන්නේ. අංශක 15ක් කියන්නේ පැයක්නේ. එතකොට අපි බලන්න ඕනි අංශක 15 ඒවා මේ අංශක 80ට කීයක් තියෙනවද කියලා. එතකොට ග්‍රීනිච් නගරයට වඩා අපේ රටේ වෙලාව පැය කීයකින් වැඩිද කියලා අපිට හොයාගන්න පුළුවන්. අපිට හොයාගන්න පුළුවන් අපේ රටේ වෙලාව පැය කීයකින් වැඩිද කියලා. කීයකින් වැඩිද? 5 මාරකින්. ඔව්. අංශක 15කට අදාළ කාලය කීයද? අදාළ කාල පරතරය පැය එකයි. පැය එකයි. එතකොට අංශක 80කට අංශක 15 ඒවා කීයක් තියෙනවද කියලා බලන්න වෙනවා. දේශාංශ 80කට කාල පරතරය කීයද කියලා අපි හොයාගන්න වෙනවා පැය. 5යි. 80කට අදාළ කාල පරතරය. ඒක හොයන්න 80 කීයෙන්ද පුතේ බෙදන්න ඕනේ? 15. අංශක 15න් බෙදුවහම 5යි 15න් එකක් නේද යන්නේ? 15න් 5ක් නේද? ඇයි 15 5ක් 75යි. 15 5ක් කීයද? 75යි නේද? එතකොට තව 5ක් ඉතිරි වෙනව නේද? ඔව්. ඔව්. එතකොට 5යි 15න් 5යි. ඒ කියන්නේ 5යි 3න් එකයි නේද? ඔව්. ධන පැත්තේ තියෙන්නේ අපේ දිනේ නැගෙනහිර පැත්තේනේ. ධන පැත්ත. එහෙමනම් කාල පරතරය දැන් ඔයාලට පේනවා ඇති පැය 5යි. පැය 5යි. මිනිත්තු කීයක්ද කියලා හොයාගන්නත් පුළුවන්. මිනිත්තු ගන්න හොයන්නේ මේ පැයකින් 3න් එකක්නේ. 60න් 3න් එකක්. 60න් 3න් එකක්. මිනිත්තු 20යි. ආන්න හරි. එහෙනම් පැය 5යි මිනිත්තු 20ක් වැඩි පුතේ. මිනිත්තු 20ක් වැඩි වෙනවා. ග්‍රීනිච් නගරයේ වෙලාවට වඩා අපේ රටේ කොළඹ වෙලාව. කොළඹ නගරයේ වෙලාව. ඉතින් අපි හැම වෙලාවෙම ගන්නේ අපේ රට පිහිටලා තියෙන අංශක 80 දේශාංශ රේඛාව හරහා. ඒ නිසා අපි හැම වෙලාවෙම අපි සලකන්නේ අපේ රටේ මොන ස්ථානයේ ගත්තත් චූටි කුඩා දූපතක්නේ අපේ රට. කුඩා දූපතක්නේ. මොකද දේශාංශ රේඛා ගොඩා කීපයක් හරහා වැටලා නේ අපේ රට. දේශාංශ රේඛා අනිත් අංශක 81 රේඛාව ගමන් කරන්නේ මඩකලපුව නගරය හරහා. ඒකට එක දේශාංශයක් අතර පරතරයක් පමණයි තියෙන්නේ. ඒ කියන්නේ මිනිත්තු 4ක් විතරයි අපේ කොළඹ ඉඳන් මඩකලපුවට තියෙන වෙලාව වෙනස වෙන්නේ. ඒ නිසා අපි කුඩා වෙලාවක් නිසා පුතේ අපි හැම වෙලාවෙම සලකන්නේ අපේ රට තුල එකම වෙලාවක් තමයි අපි සලකන්නේ. තේරුණාද? කොළඹ ඉන්න මිනිස්සුත් මඩකලපුවේ ඉන්න මිනිස්සුත් සලකන්නේ එකම වෙලාවක් තමයි හැම වෙලාවෙම. එතකොට මේ ග්‍රීනිච් නගරයේ වෙලාවට වඩා හැම වෙලාවෙම අපේ රටේ වෙලාව පැය 5යි මිනිත්තු 20ක් වැඩි වෙනවා. පැය 5යි මිනිත්තු 20ක් වැඩි වෙනවා. තේරුණාද කොළඹ නගරයේ වේලාව? ලියා ගන්න මෙහෙම. ලකුණක් දාලා අතර ලකුණක් දාලා ලියා ගන්න. ග්‍රීනිච් නගරයේ වේලාවට වඩා අංශක 80 දේශාංශ රේඛා හරහා ආයෙත් කියනකෝ. ග්‍රීනිච් නගරයේ වේලාවට වඩා සර් දැන් කරපු ටිකයි කියන්නකෝ සිග්නල් නැති වුණා. මම කියනවා ඔය ලියා ගන්න. තර ලකුණක් දාලා ලියා ගන්න. ග්‍රීනිච් නගරයේ වේලාවට වඩා අංශක 80 දේශාංශ රේඛාව හරහා අංශක 80 දේශාංශ රේඛාව මත එහෙම ලියාගන්න හරහා වුණේ මත සර් අපෝකිනවද? අංශක 80 දේශාංශ රේඛාව මත පිහිටි කොළඹ නගරයේ වේලාව ග්‍රීනිච් නගරයේ සිට අංශක 80ක දේශාංශ නැගෙනහිර දේශාංශ රේඛාව හරහා වැටී ඇති කොළඹ නගරයේ වේලාව අතර පරතරය
අතර පරතරය. ග්‍රීනිච් නගරයත් කොළඹ නගරයත් අතර පරතරය. කාල පරතරය. අතර සර් අතර පරතරය පහත පරිදි ලබාගත හැක. පහත පරිදි ලබාගත හැක. මම ආයි කියන්නම්. ඔව් කියන්න කවුද? මේ පහන් සර් අංශකසුව දේශාංශ රේඛාව මත ඊට පස්සේ ටික කියන්න සර්. මත පිහිටි කොළඹ නගරයේ වේලාව අතර පරතරය. කොළඹ නගරයේ වේලාව අතර පරතරය. ග්‍රීනිච් නගරයේ ඉඳන් කොළඹ නගරයත් එක්ක ගත්තහම වේලාව අතර පරතරය පහත පරිදි ලබාගත හැක. දැන් මේක ලියා ගන්නකො. හැම වෙලාවෙම ග්‍රීනිච් නගරයේ වේලාවට වඩා පැය 5යි මිනිත්තු 20ක් අපේ රටේ කොළඹ වේලාව වැඩි. අපේ රටේ වේලාව වැඩි. එහෙම මතක තියාගන්න. ඔය ටික ලියා ගන්න ඕනද? ලියා ගන්න. ගිරිස්තාවක් හැදිලා නේද? ලියා ගන්න. සර් ඔව්. අර මේ ගානක් දුන්නේ කලින් මේ අර A B C D E F ඒකේ උත්තරේ 17ද? නෑ 17ක් නෙමෙයිද? නෑ. මම ලබන සතියේ ඔගේ සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය දෙන්න. සර් අර ගිය සතියේ දීපු ගාන සාකච්ඡා කරන්න. සාකච්ඡා කරනවා. මම ඒක අන්තිමට සාකච්ඡා කරනවා. හරිද? හරි සර්. ලියා ගන්න මෙහෙම ප්‍රශ්නයක්. ග්‍රීනිච් නගරයේ වේලාව පෙරවරු 5 වන විට කොළඹ නගරයේ ස්ථානීය වේලාව සොයන්න. සොයන්න. දැන් අපි දන්නවා පැය 5යි මිනිත්තු 20ක් ග්‍රීනිච් නගරයට වඩා වැඩි කියලා. අපිට ලියන්න පුළුවන් දැන් එකවරම. කොළඹ පෙරවරු 10යි ඔව් කියන්නේ. පෙරවරු 10යි 20යි. පෙරවරු 10යි 20යි. හරියට හරි. පෙරවරු 10යි 20යි. මම මෙතෙන් පැය 24 වේලාවෙන් ලියන්න උත්සාහ කරනවා. මොකද අපිට එතකොට නිවැරදිවම පිළිතුර ලබා ගන්න පුළුවන් පහසුවෙන් නිවැරදිව වේලාව ලබා ගැනීම සඳහා මම පැය 24 වේලාවෙන් ඔරලෝසුවේ වේලාව සටහන් කරගන්නවා. පෙරවරු නම් මට මේක ලියන්න පුළුවන් 0.5යි 32යි 02. මෙතන ග්‍රීනිච් නගරයේ වේලාව.
අපේ රටේ වේලාව පැය 5යි මිනිත්තු 20ක් වැඩි. අපි එකතු කරගන්න. වැඩි නැගෙනහිර පැත්තේ අපි ඉන්නේ. ඒ නිසා අපේ වේලාව වැඩි. ග්‍රීනිච් නගරයක වඩා. එකතු වුණාම කීයද? 0යි 20යි 5යි 5යි 10යි. කියන උත්තරේ. පෙරවරු 10යි 20යි. කොළඹ නගරයේ වේලාව වෙන්නේ පෙරවරු 10යි 20යි. පැහැදිලි නේද? හරි. ඉක්මනට හදාගන්න. හැදුවා සර්. තව ගානක් දෙනවා. පෙරවරු 10යි 20යි. ඊළඟ ගාන. ග්‍රීනිච් නගරයේ වේලාව ග්‍රීනිච් නගරයේ වේලාව පෙරවරු 11:45ක් පෙරවරු 11:45 ග්‍රීනිච් නගරයේ වේලාව පෙරවරු 11:45 වන විට කොළඹ නගරයේ වේලාව සොයන්න. කොළඹ නගරයේ ස්ථානීය වේලාව සොයන්න. ඔව්. පස්වරු 5යි 5යි. වැරදි. බලන්න ආයි පහන්. හරි සර්. පැය 24 වෙලා වෙන්නේ ලියාගන්න කිව්වේ නේද මම? එකොළහයි 45. පෙරවරු ඒක හරිද? 5යි 20. ඒක තමයි. 45යි 20යි එකතු වුණාම 65යි. 65ක් කියන්න බෑනේ මිනිත්තු කොටසේ. මිනිත්තු 5ක් කියන්න පුළුවන්. පැයක් මේ පැත්තට එකතු වෙනවා. 5යි 1යි 6යි 6යි 1යි 7යි. 10යි. ඉතින් ආයෙනේ සර්. හරි. ඉතින් හරි. පස්සරු හරි. පහක් හරි. පස්සරු කීයද උත්තරේ? 5යි 5යි. පස්සරු 5යි 5යි. පස්සරු 5යි 5යි. මේකෙන් 12ක් අඩු කරනවා. එතකොට පස්සරු වේලාවක් ලැබෙන්නේ 12ට වඩා වැඩි පැය ගාන. එහෙනම් පස්සරු කාලයක් තියෙන්නේ. එහෙනම් 12 17න් 12ක් අඩු වුණාම 5යි 5යි 5යි. දැන් ඉවරද? ලියාගත්තනේ? දැන් හැම වෙලාවෙම පුතේ අපි දැන් ගණනය කිරීමේ පහසුව සඳහා කාල කලාප වලට බෙදලා තියෙනවා අපේ රටවල්. අපේ රටවල් පිහිටි කාල කලාප වෙන් කරගෙන තියෙනවා. එතකොට අපි අයිති වෙන්නේ ඉන්දියානු කාල කලාපයට. ඉන්දියාවේ ඔය මදුරාසි කාල කලාපයට. දැන් මේ මුම්බයි නගරය හරහා තමයි මෙතනදී අපි ගන්නෙ. මදුරාසි කාල කලාපය කියලා තමයි අපි ඒකට කියන්නේ. එතකොට මේ කාල කලාපය හරහා තමයි ඒ කාල කලාපය තුල තමයි අපේ රට පිහිටලා තියෙන්නේ. එතකොට අපේ රටට අදාළව අපි හැම වෙලාවෙම කාලය සම්බන්ධ ගණනය කිරීම කරනකොට කරන්නේ අන්න මේ මදුරාසි කාල කලාපය තුල. එතකොට මදුරාසි කාල කලාපයේ පිළිලා තියෙන්නේ 5:00 කාල කලාපය. ධන 5:00 කාල කලාපයේ විදිහට තමයි අපි ගන්නේ.
දැන් අපේ කොළඹ නගරයේ අංශක 80 දේශාංශ රේඛාව තුල පිහිටලා තිබුණාට අපි දැන් මේ ගණනය කිරීම වලදී ගන්නේ පුතේ පැය 5:00මාරක් විදිහට 5:20ක් නේ අපිට හරියටම ආවේ. නමුත් දැන් අපි ගන්නේ 5:00යි මිනිත්තු 30ක් විදිහට තමයි ගන්නේ. 5:00මාරක් විදිහට තමයි අපි ගන්නේ. ඒක වගුව තියෙනවා ඔයාලගේ 73 පිටුවේ. පොඩ්ඩක් පෙරලා ගන්න 73 පිටුවට. එක් රටට අදාළව ඕකේ දීලා තියෙනවා. එක් රටවල් වලට අදාළව ඕකේ දීලා තියෙනවා. සමහර රටවල් තියෙනවා පුතේ කාලකලාප කිහිපයක් දක්වා විහිදිලා තියෙන රටවල්. කාලකලාප කිහිපයකට අයිති වෙන රටවල් තියෙනවා. එතකොට ඒ රටේ වේලාව ගත්තාම පැය 4-5ක. ඔව් වෙනසක් තියෙනවා එක නගරයකින් නම් තවත් නගරයකට. ඔව් මොන පිටුවේද? 73 පිටුවේ. අභ්‍යාස ලෙස. නෑ 73 පිටුවේ බලන්න. සර් පොත වෙනස් කියලා දානවා. 21 එක වගුව. තියෙන්නේ නැද්ද? කාලකලාප අභ්‍යාස නේද? නෑ අභ්‍යාසනේ මං කියන්නේ 70 පිටුවේ තියෙන්නේ. ඔයගොල්ලන්ගේ 70 පිටුවේද? හරි මගේ පරණ පොතනේ තියෙන්නේ ඒකයි වෙන්නේ. ඔව් 2010. ඔයගොල්ලන් බලන්න 70 පිටුවේ. තියෙනවා. එතකොට ඒකේ පේනවා නේද ඔයාලට දැන් ඔතන එංගලන්තය, ලන්ඩන් කාලකලාපයේ බිඳුව විදිහට ගන්න. බංග්ලාදේශය ඩෙකා ධන 6 කාලකලාපය. ලෙබනනය බේරූට් නගරයත් එක්ක දීලා තියෙන ධන 2 කාලකලාපය. වියට්නාමය ෂැනෝයි ධන 7 කාලකලාපය. පේනවද? ඉන්දියාව මුම්බායි. ඔය ග්‍රීනිච් නගරයත් එක්ක පිහිටලා තියෙන කාලකලාපයන් ටික තමයි ඔය තියෙන්නේ. ඒ වගේම මේක දීලා තියෙනවා ග්‍රීනිච් වේලාව 12 වන විට. ග්‍රීනිච් මධ්‍යහ්න වේලාව 12 වන විට එක් රටේ වේලාවල් ටික තමයි ඔය දීලා තියෙන්නේ. ධන 6 කාලකලාපයේ වේලාව 18:02.32. 32.02. කියන්නේ 5 වරු 6. ලෙබනනේ 14:32.02. එහෙමයි තියෙන්නේ. පේනව නේද? ඔව් සර්. හරි. දැන් අපි මෙන්න මේ වගුව ඔයාලට පිටපත් කරගන්න අවශ්‍ය නැහැනේ. අච්චුපතෙන් ඔයාලට බලා ගන්න පුළුවන් නේද? ගණන් හදනකොට. පුළුවන්. හරි. ලියා ගන්න අනුමාත්‍රිකාවක් පුතේ. ජාත්‍යන්තර දින රේඛාව කියලා. ජාත්‍යන්තර දින රේඛාව කියලා ලියා ගන්න. මොකද්ද ජාත්‍යන්තර දින රේඛාව කියලා කියන්නේ? ඔන්නේ දින රේඛාව දැන් අපි අර කාලකලාප බෙදා ගන්න අදපු රේඛාවේ ග්‍රීනිච් මධ්‍යහ්න රේඛාව වෙන්න තියෙනවා. ඔය විදිහට දැන් මේ පැත්තට ගියත් අංශක 180 දක්වා යනවා. මේ පැත්තට ගියත් අංශක 180 දක්වා යනවා. මේ දෙකම එකම එක තැනකදී සෙට් වෙන්නේ. නේද? මේ දේශාංශ රේඛා දෙක අංශක 180 දේශාංශ රේඛා දෙකම සෙට් වෙන්නේ එකම එක රේඛාවක් මතදී නේද? පෘථිවිය ගෝලාකාරයි. පෘථිවිය ගෝලාකාරයි. මේ පැත්තට ගියත් මේ පැත්තට 180ක් ගියත් ඒ දෙකම සෙට් වෙන්නේ එකම රේඛාවක් මතද නේද? ඔය රේඛාව පිහිටන්නේ පුතේ ඔය රේඛාව ගොඩාක් දුරට අපේ වැහිලා තියෙන්නේ මුහුද හරහා. මුහුද හරහා වැටෙන විදිහට තමයි ඕක ලකුණු කරලා තියෙන්නේ. ඔන්න ඒ රේඛාවට අපි කියනවා ජාත්‍යන්තර දින රේඛාව කියලා. මොන රේඛාව කියලාද අපි හඳුන්වන්නේ? ජාත්‍යන්තර දින රේඛාව කියලා අපි හඳුන්වනවා. ඒක මේ විදිහට ඔයගලන්ගේ රූප සටහනක් තියෙනවා. දෙල්ල ගන්න එතන. ජාත්‍යන්තර දින රේඛාව. මේ තියෙන්නේ ජාත්‍යන්තර දින රේඛාව. එතකොට මේ පැත්තේ ඉඳන් මෙතන 180යි මේ පැත්තට බටහිරගේ දේශාංශ ගියත් මෙන්න මෙතෙන් තමයි සෙට් වෙන්නේ හරියට. ඒක මුහුද හරහා තමයි වැටෙන විදිහට තමයි ලකුණු කරලා තියෙන්නේ. මුහුද හරහා වැටෙන විදිහට තමයි ලකුණු කරලා තියෙන්නේ.
ඒකට තමයි අපි කියන්නේ ජාත්‍යන්තර දින රේඛාව කියලා. එතකොට මේ අපි ගත්තොත් දැන් මෙතන ඉඳන් වෙලා කොහේ මේ පැත්ත අනිත් පැත්තට ගමන් කරොත් මේ අපි ප්ලේන් එකක මේ රටක ඉඳන් මේ පැත්තට ආවොත් අපි නැගෙනහිර පැත්තට ආවොත් එයාගේ කාලය වෙනස දවසකින් වෙනස් වෙන්න පුළුවන්. මේ රේඛාව පැනපු ගමන් දවසක් වෙනස් වෙනවා. තේරුණාද? එතකොට අපි ඉදියොත් සඳුදා දවසේ මේ පැත්තට පැනපු ගමන් අඟහරුවාද වෙන්න පුළුවන්. පැහැදිලිද? අපි ගණන් හදනකොට ඔයාලට මම පැහැදිලි කරලා දෙන්නම් හොඳටම. ඔක් ගණන් හදනකොට ඔබ තවදුරටත් හොඳට පැහැදිලි වෙනවා. ලියා ගන්නකො මෙහෙම තර ලකුණක් දාලා. මුත සත්‍යයක්. ඒක තමයි මේ මයික් ඔෆ් කරගන්න හැමෝම. අභ්‍යාස කරනවා සර්. ඔව්. ආමුතු සත්‍යයක්. මයික් ඔෆ් කරගන්න. ඉසල ලියාගන්න තරු ලකුණක් දාලා අංශක 180 දේශාංශ රේඛාව හරහා ධන 12 සහ ඍණ 12 ධන 12 සහ ඍණ 12 කලාපවල වේලාව පැය 24කින් වෙනස් වන නිසා ඒක මම ආයිත් පැහැදිලි කරලා දෙන්නම්. පැය 24කින් වෙනස් වන නිසා එම දේශාංශ රේඛාව ජාත්‍යන්තර දින රේඛාව ලෙස හඳුන්වයි. ජාත්‍යන්තර දින රේඛාව ලෙස හඳුන්වයි. එතකොට බලන්න මම කිව්වේ පැය 24ක වෙනසක් තියෙනවා කියලානේ. දැන් මේ තියෙන්නේ ධන 12 කාල කලාපේ පැත්තට අදාළ. මේ තියෙන්නේ ඍණ 12 කාල කලාපේ පැත්තට අදාළ. එතකොට මේ දෙකම සෙට් වෙනවා මේ එකම තැනකදී තමයි සෙට් වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ පිහිටීමක තියෙන රටක වේලාවට වඩා මෙතන තියෙන රටක වේලාව පැය 24ක් අඩුයි. කියන්නේ දවසක්ම අඩුයි නේද? දවසක්ම අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා අනිවාර්යෙන් අඩු වෙනවා. මෙයාගේ වෙලාවට වඩා මෙයාගේ වෙලාව දවසක් අඩුයි. එතකොට ඔව් දින විදිහට ගත්තොත් අපිට හරියටම දිනයක් වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ රටක පවත්වන තරගයක් සමහර විට මෙයා බලන්න තියෙන්නේ ඊට පස්සේ දවසේ. අද කවදද? 8යි 26 නේද? 26 නේද? ඔව් 8යි 26 පවත්වන තරගයක් මෙයාට බලන්න වෙන්නේ කවදද? 27 වෙනිදා. 27 වෙනිදා වෙලාවක වගේ නේද බලන්න වෙන්නේ?
ඇයි මෙයාගේ වෙලාව වැඩිනේ මෙයාට වඩා. තේරුණාද? මෙයාට ඉස්සෙල්ලා බලන්න බෑ. හැම වෙලාවෙම මෙයා පවත්වනකොට මෙයාගේ දවස ඊට අඩු දවසක් වෙන්න ඕනේ වැඩි. අපි මේකේ ඔව් කියන්නේ සර් එතකොට මේ අලුත් අවුරුද්ද උදා වෙන්නේ කොයි හරිය තියෙන රටවල් වලද? ඉස්සෙල්ලම උදා වෙන්නේ නැගෙනහිර පැත්තේ ඉන්න අයට. ඇයි නැගෙනහිරේ පැත්තේ ඉන්න අයටනේ පුතේ ඉස්සෙල්ලම ඉර පායන්නේ. තේරුණාද ඒසලි? ඔව් සර්. හරි. දැන් අපි මේ ජාත්‍යන්තර දින රේඛාවත් එක්ක මේ වෙලාවල් වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි දැන් ඉගෙන ගන්න යන්නේ. වෙලාවත් එක්ක දිනය. අපි ඉස්සෙල්ලා වෙලාවල් වෙනස් වෙන ආකාරය හොයලා බලමු. හරි රටවල් දෙකක. හරි. ලියා ගන්න මෙහෙම. ඔයාලට මේ වගුව බලා ගන්න වෙනවා දැන් වෙලා ගණන් හදනකොට. ග්‍රීනිච් වේලාව ප්‍රශ්නයක් ග්‍රීනිච් වේලාව පස්වරු 4:40 වන විට දැන් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ ස්ථානීය වේලාව නෙවෙයි අහන්නේ. කොළඹ මේ ශ්‍රී ලංකාවේ සම්මත වේලාව. ශ්‍රී ලංකාවේ සම්මත වේලාව ගත්තාම අපි ඉන්නේ මොන කාල කලාපෙද කියලා බලන්න ඕනේ. ශ්‍රී ලංකාව කොළඹ පහමාර දන පහමාර කාල කලාපය. ග්‍රීනිච් වේලාව පස්වරු 4:40 වන විට ශ්‍රී ලංකාවේ සම්මත වේලාව ගණනය කරන්න. මේක මම හදන්න ඔයාලට කියා දෙන්නේ සංඛ්‍යා රේඛාව ඇඳලා. සංඛ්‍යා රේඛාව ඇඳලා හදන්නේ හරිම ලේසි. කොහොමද කියලා කියා දෙනවා. දැන් මේක වෙනස් වෙන්නේ නෑ ඒකෝට. එතකොට මේ තියෙන්නේ ග්‍රීනිච් මධ්‍යංග රේඛාව විදිහට ගත්තොත් බිඳුවට අදාළ ස්ථානයේ ග්‍රීනිච් මධ්‍යංග රේඛාව. මේ තියෙන්නේ ධන පහමාරට අදාළ ශ්‍රී ලංකාවේ වේලාව. එතකොට ග්‍රීනිච් මධ්‍යංග වේලාව කීයද දීලා තියෙන්නේ? පස්වරු 4:40. එහෙනම් මෙයාට වඩා කොච්චරක් වැඩි වෙන්න ඕනද කොළඹ නගරයේ වේලාව? 5:05 වැඩි වෙන්න ඕන. 5:05 වැඩි වෙන්න ඕන. මේ 5:05 වැඩි වෙන්න ඕන එක හොයන්න දැන් අපිට පුළුවන්. දැන් මෙයා පස්වරුනේ දීලා තියෙන්නේ. එහෙනම් පැය 24 වේලාවෙන් දක්වනකොට අපිට මේක දක්වන්න පුළුවන් 16:32යි 40 පස්වරු නිසා. මෙයාට එකතු කරනවා 5:32යි 30. එකතු කරලා බලමු. 40යි 30යි එකතු කරාම කීයද පුතේ? 70ක්. මිනිත්තු 70ක් කියන්න බෑනේ. එහෙනම් මෙතෙන්ට ඉතිරි වෙන්නේ කීයද? 10යි. අතනින් මිනිත්තු 60ක් මෙහෙට එකතු වෙනවා පැයක් වෙලා. 6යි 1යි 7යි 7යි 5යි එකතු වුණාම කීයද? 12යි. 12න් දෙක එකක් ඉතිරි. 1යි 1යි 2යි. ඔන්න වෙලාව. ඒ කියන්නේ පස්වරු කීයද? 22යි 10යි කියන්නේ 8යි 10. 8ද 10ද? 10යි 10යි. පැහැදිලිද ගත්ත හැටි? මේ සංඛ්‍යා රේඛාව ඇඳලා හදන එක ගොඩාක් ලේසි. ගොඩක්ම ලේසි. තේරුණාද? මේක හදාගන්න. හරිද? හරි සර්. හරි සර්. අපි තව ගානක් හදලා බලමු. ලියා ගන්න මේ ගාන. මේ ගාන හැදුවාම තවත් පැහැදිලි වෙයි ඔයාලට. ඇමරිකාවේ
ලොස් ඇන්ජලිස් නගරයේ වේලාව ලොස් ඇන්ජලිස් නගරයේ වේලාව පෙරවරු 3 වන විට පෙරවරු 3 වන විට කොළඹ නගරයේ වේලාව සම්මත වේලාව සොයන්න. කොළඹ නගරයේ සම්මත වේලාව සොයන්න. දැන් මේක හදනකොට අපි බලන්න ඕනි මොකද්ද? අපිට දීලා තියෙන්නේ ලොස් ඇන්ජලිස්. ලොස් ඇන්ජලිස් මේ වගේ තැනකනේ පිහිටලා තියෙන්නේ බිඳුව මෙතන ඍණාට කාල කලාපේනේ. බලන්න හොඳට වගුව දිහා බලන්න හොඳට. ලොස් ඇන්ජලිස් නගරයේ තියෙන ඍණාට කාල කලාපේ නේද පුතේ? ඔව් එතකොට පෙරවරු 3යි නේද වෙලාව ඒගොල්ලන්ගේ රටේ. අහන්නේ අපේ රටේ වේලාව. අපි ඒක දන්නේ නැහැ. ඒක හොයන්න තියෙන්නේ. මට කියන්න ලොස් ඇන්ජලිස් වලට වඩා ග්‍රීනිච් නගරයේ වේලාව පැය කීයක් වැඩිද? ලොස් ඇන්ජලිස් වලට වඩා ග්‍රීනිච් නගරයේ වේලාව පැය කීයක් වැඩිද? 8ක් වැඩි. මෙයාට වඩා 8ක් අඩුයිනේ මෙයා. එහෙනම් මෙයාට වඩා 8ක් වැඩි මෙයා. 8ක් වැඩි මෙයා. ග්‍රීනිච් නගරයට වඩා තව කීයක් වැඩිද කොළඹ නගරේ? 5මාරක් වැඩි. එහෙනම් ලොස් ඇන්ජලිස් නගරයේ ඉඳන් කොළඹ නගරයට කොච්චර කාල පරාසයක් තියෙනවද? මේ 8යි මේ 5යි. ඔක්කොම කීයද? 13. හරියට හරි. 13මාරක් වැඩි. ලොස් ඇන්ජලිස් නගරයට වඩා කොළඹ නගරයේ වේලාව පැය 13මාරක් වැඩි. දැන් අපි හොයමු. මෙයාගේ වේලාව උඩ දීලා තියෙනවා පැය 3යි උදේ 3යි නේද? දැන් උදේ 3යි නම් මම පැය 24න් ලියාගත්තොත් 3යි 0.3යි 32යි 0.2. මෙයාට කීයක්ද එකතු කරන්න ඕනේ අපි? 13යි 30. කොළඹ වේලාව දුන්නොත් කොළඹ වේලාව දුන්නත් මොනවා නම් කොළඹ වේලාවෙන් 13යි 30ක් අඩු කරන්න ඕනේ ලොස් ඇන්ජලිස් නගරයේ වේලාව හොයන්න. අපේ හොයන්න එකතු කරන්න ඕනේ. අනිත් අයගේ හොයන්න මොකද්ද කරන්න ඕනේ? අපේ වේලාව දීලා තියෙනවා නම් එයාගෙන් අඩු කරගන්න ඕනේ. හරි. දැන් අඩු කරලා බලමු. 0.30ක් බෑනේ එකක් ගත්තාම මිනිත්තු 60ක් එන්නේ. 60න් 30ක් අඩු වුණාම 30යි. දැන් මෙතනදී ඔව් අඩු කරන්න නෙවෙයි තියෙන්නේ එකතු කරන්න නෙවෙයි. එකතු කරන්න. හරි 30යි 0යි එකතු වුණාම 30යි. 3යි 6යි. මෙතන 1යි. ඒ කියන්නේ 16යි 32යි 30යි කියන්නේ කීයද වෙලාව? 5 කීයද? 4යි 30යි. 5 4යි. බලන්න ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල වෙලාව උදේ 3 වෙනකොට අපේ රටේ වෙලාව හවස 4යි 30. දැක්කද වෙලාව වෙනස? පැහැදිලිද? හරි. හදාගන්න. හරි සර්. හරි. දැන් ඔයාලට මම අදට නවත්තනවා පන්තිය. ඊළඟ දවසේ අපිට මේ පාඩම මේ දිනයත් එක්ක ඉවර කරගන්න පුළුවන්. දවස් සම්බන්ධ ගැටලුත් විසඳලා. මේකේ 21යි 1 අභ්‍යාස මාලාවේ 21යි 1 අභ්‍යාස මාලාවේ 3 වෙනි ගාන දක්වා ඔයාලා හදලා තියෙන්න ඕනේ. හොඳේ? 3 වෙනි ගාන දක්වා හදලා තියෙන්න ඕනේ. හරිද? දැන් අර මම ගිය සතියේ ගානක් දුන්නානේ. අන්නේ ගාන ගන්න.
ඒ ගාන කියවන්න මේ ප්‍රශස්ති. සූදුරු කිලෝ එකක්ද පරිප්පු කිලෝ දෙකක්ද රුපියල් 40ක් වෙයි. සවුහල් කිලෝ 4ක් හා සූදුරු කිලෝ එකක් රුපියල් 60ක් වෙයි. සවුහල් කිලෝ එකක් හා සූදුරු කිලෝ එකක් හා මුං ඇට කිලෝ 3ක් රුපියල් 30ක් වෙයි. සූදුරු මුං ඇට සවුහල් හා පරිප්පු යන වර්ග හතරෙම කිලෝ 1 බැගින් මිලට ගැනීමට වැය වෙන මුදල කීයද? හරි. ඔයා ඔක හදලා ඉවරලා තිබුණා මට. හරි. ආයි මොනින්ද කියන්නේ? මම දැන් ලකුණු කරගන්නවා සටහන් කරගන්න. සූදුරු කිලෝ එකකුයි පරිප්පු කිලෝ දෙකකුයි රුපියල් 40යි. මම මෙතන මිල දිනනවා රුපියල් 40යි. හරි. ඊට පස්සේ සවුහල් කිලෝ 4කුයි සූදුරු කිලෝ එකකුයි රුපියල් 60යි. හරි. සවුහල් කිලෝ එකකුයි සූදුරු කිලෝ එකකුයි මුං ඇට මුංගට මම ලියලා සූදුරු දෙකක් දාලා මුං ඇට තියෙන්නේ සර් ළඟට. මුංගටත් තියනවද? ඔව් සර්. සූදුරු දෙකක් දාලා. අර මේ දෙවණියට ඔයා මොකද්ද කිව්වේ? සවුහල් කිලෝ 4කුයි සූදුරු කිලෝ එකකුයි රුපියල් 60ක්. හරි. ඊළඟ එක සවුහල් කිලෝ එකකුයි සූදුරු කිලෝ එකකුයි මුං ඇට කිලෝ 3කුයි රුපියල් 30යි. අන්තිමට ඕනි වෙන්නේ එක ගානේ නේද හැම එකෙම? හැම එකකින්ම කිලෝ එක ගානේ ගත්තාම වැය ඊළඟ වෙන කීයද මුදල. කියලා අහන්න. ඔයා කොහොමද හැදුවේ ඔක? මතකේ නෑ සර්. ලියලිය හැදුවා. ඒකද කියන්නේ. එක එක ඒවට ආදේශ කර කර හැදුවා එක එක ගණන් දාලා. අකේ එක ඒවට ආදේශ කර කර හැදුවා. ඔව් සර්. මම මෙතෙන්දී කරන්න යන්නේ ප්‍රශස්තියාවේ උත්තරේ ඔයාට. රුපියල් 40යි. එයා 40යි. අය බලමු. මම මෙතෙන්දී කරන්න ඕනේ මේ දේ. ඔන්න බලා ගන්න. මෙයාගෙත් 6ක් හදා ගන්න ඕනේ. 6 හදා ගන්නවා 3 දෙනා. 4 දෙනාගෙන්. 6ක් හදා ගන්න නම් මම මෙයා ඔන්න බලන්න මෙයාගේ. මෙයා 6ක් කරගන්න නම් බෑනේ. මෙතන 4ක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. 5යිනේ තියෙන්නේ. 5යි. එහෙනම් මම මෙයාව දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරා නම් 2 දෙවරක් 1 2යි 2යි 4යි එකතු වුණාම 6ක් එනවද නැද්ද? එනවා. එහෙනම් මෙයා කීයද ගුණ කරන්න වෙන්නේ? දෙකේ. දෙකේ. අනුපාත විදිහට මම මෙතන යන්නේ. මෙතන ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? දෙකේ. දෙකේ. එහෙනම් මේ 30ක් ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? දෙකේ. දෙකේ. 1යි 1යි 3යි ගත්තොත් 30යි නම් මෙතන 2යි මෙතන 2යි මෙතන 6යි ගත්තොත් දෙගුණ වෙලා නේද? එහෙනම් මේක 30 දෙගුණ වුණාම 60ක් වෙනවා නේද? හරි. දැන් මේක 6ක් වෙනවා. හරි. 3 වරක් දෙකත් 6ක් වෙනවා. ඒකත් හරි. මෙතන 1යි මෙතන 1යි 2යි මෙතන දෙවරක් 1 2යි 2යි. එතකොට 2යි 2යි 1යි 1යි 2යි 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 4යි. මේක 6ක් වෙලා නෑ නේ පුතේ. දැන් මොකද කරන්නේ? අර එක හපව දෙකෙන් ගුණ කරනවා. මම මේක 3ෙන් ගුණ කරනවා. ඇයි මේකත් 6ක් වෙන්න එක? මේක 3ෙන් ගුණ කරනවා. බලන්න 3 වරක් 1 3යි. 3යි 1යි 4යි. 4යි මෙතනින් 2යි එකතු වුණාම 6යි. 3 වරක් 2 6යි. එනව නේද? ඔව්. එහෙනම් මේකත් කීයෙන්ද ගුණ කරන්න ඕනේ මම? 3. 3. දැන් හරි. දැන් මේ කට්ටිය 3ෙන් ගුණ වුණාම 120යි. 120යි 60යි 180යි නේද? ඔව්. මෙතන 30ව දෙකක් 60යි නේද? ඔව්. එතකොට 240යි නේද? ඔව්. මේ හැම එකෙන්ම කිලෝ 6 ගානේ ගත්තොත් රුපියල් 240යි. ඒකනේ ඔය කියන්නේ. ඔව්. එහෙනම් එක ගානේ ගත්තොත් කීයද කියලා හොයන්න මොකද්ද කරන්න ඕනේ? මේ 240 බෙදන්න ඕනේ කීයෙන්ද? 6ෙන්. 6. කීයද එතකොට රුපියල්?
40යි. 40යි. පැහැදිලිද ගත්ත හැටි? ඔව්. ඔව් සර්. තේරුණානේ? ඔය අනුපාත ගානක් ඔය. ඔතන ඔය 4ක් වෙනුවට වෙන සංඛ්‍යාවක් ගන්නත් පුළුවන්ද? 6 වෙනුවට පුළුවන්. ඔයාට පුළුවන් මේක 12 හදා ගන්නත් පුළුවන්. තේරුණාද? හරි. දැන් ලබන සතියේ ඔය ටික